හිත කඩාගෙන වැටිච්ච ඕනම වෙලාවක හිත සනස ගන්න උදව් කරන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට කරන්නේ. දැන් ඔබ හිත කඩාගෙන වැටිච්ච වෙලාවට එහෙම නැත්නම් හිතේ තියෙන සතුට සම්පූර්ණයෙන්ම නැති වෙච්ච වෙලාවට මොකද කරන්නේ? ගොඩාක් වෙලාවට දරුවෝ කරන්නේ එක්ක විරහ ගීතයක් අහනවා. එහෙම නැත්නම් අඬනවා. එහෙම නැත්නම් වෙච්ච අපහසුතාවයට වෙච්ච වරද ගැන හිත හිතා දුක් වෙනවා, තරහ වෙනවා, මේ විදිහට සිද්ධ වෙනවා. ඊළඟට තව අයත් එක්කලා කියනවා, කියා දුක් වෙනවා. හරීම තමන්ගේ මේ වෙලාවට ඇස් දෙක පියාගෙන තමන්ගේ හිත ගැන බැලුවොත් එහෙම ඒ හිත අවුජාලාවක් වෙනවා. හිත දිහා ගිහිල්ලා බලාගෙන හිටියොත් එහෙම වෙන කෙනෙක් හැමතැනම නිකන් අර අවුල් වෙච්ච ගෙයක් වගේ. හැමතැනින්ම ඇඳුම් දාලා හැමතැනම සෙල්ලම්බට දාලා ඔය අවුල් වෙච්ච චූටි බබාලින ගෙවල් තියෙන්නේ. අන්න ඒ වගේ ගෙයක් වගේ තමයි ඕගොල්ලන්ගේ හිත කැළඹිච්ච වෙලාව. කැළඹුණු හිතක් පුදුමාකාර අසහනයක් තමන්ගේ මනසට. ඒ හිතේ කිසි පිළිවෙලක් නැහැ. මොනවත් අවශ්‍ය වෙලාවට හොයාගන්න නැහැ. අමතක වෙලා ගිහිල්ලා. තමන් කොච්චර වටින මිනිසෙක්ද කියන එක පවා තමන්ට අමතක වෙලා යනවා. එතකොට කඩාගෙන වැටිච්ච හිතක් එක ෂණේ නැවත හදාගන්න තමයි අද මම උදව් කරන්නේ. පුතේ ඔක්කොටම ඉස්සෙල්ලා අපි බලමු හැඩි වෙච්ච ගෙයක් අපි කොහොමද ටක් ගාලා අස්පස් කරලා දාන්නේ. හැඩි වෙන්නේ කොහොමද? සෙල්ලම් බඩු දාලා තියෙන තැනට සෙල්ලම් බඩු ටික ඔක්කොම ගෙනහිලා දාන්න ඕනේ. එතකොට නේද එතන අපිලිවෙල වෙච්ච දේ නැවත පිළිවෙලට හැදෙන්නේ. ඇඳුම් හැමතැනම විසිරලා තියෙන ඇඳුම් ටික ලස්සනට නවලා ඇඳුම් ටික තියෙන තැනින් අරන් තියන්න ඕනේ. හැමදේම තිබුණු තැන් වලින් ලස්සනට අරන් තියන්න ඕනේ. අපි ගමු අපේ ගෙදර සාලි පුටු සෙට් එක සම්පූර්ණයෙන්ම අරහෙට මෙහෙට විසිරලා තියෙනවා නම් ඒක හරි විදිහට ලස්සනට තියලා ඕන නම් ටිකක් හොඳට පිහිදාලා ලස්සනට ඕන දැන් දිලිසෙනවා. මේ විදිහට තිබ්බට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න ආසයි නේද? ලස්සනයි. හැමදේම එතෙන්ට යාට අවශ්‍ය පිළිවෙල තියෙන තැනින් අපි තියලා සම්පූර්ණයෙන් බැලුවම උන්න අපේ ගෙදර සාලේ හරි ලස්සනයි. හරිම ප්‍රියමනාපයි. දැන් අපිට අවශ්‍ය දේ අවශ්‍ය තැනින් හරි ලස්සනට ගන්න පුළුවන්. අපිට පහසුයි. අපේ මනසත් එහෙම තමයි. හරියට අපි කැළඹුණාම අපිට හිතට දුකක් ආවම හරියට අපේ මනසත් අර හැඩි වෙච්ච සාලේ වගේ. ගාලා තමන් ඇස් දෙක පියාගෙන තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් ටික තියෙනවානේ. තමන්ට අවශ්‍ය දේවල් ටික තමන්ට මොන දේ නැති වුණත් කමන්නේ. තමන්ගේ ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ට පේන රූප රාමුව තුල අවශ්‍ය දේවල් හරි විදිහට ස්ථානගත කරන්න. තමන්ට අවශ්‍ය වෙන්නේ හොඳ ලස්සන ලොකු ගෙයක් නම් හරි ටග්ගාලේ ගේ හිටින්ට දාගන්න. හරි මෙන්න වගේ ගේ තියෙනවා. මට අවශ්‍ය වෙන වාහනයක් මෙන්න වාහනේ තියෙනවා. මට අවශ්‍ය වෙන හොඳ උපාධියක් මෙන්න උපාධිය තියෙනවා. මට අවශ්‍ය වෙන මේ දේ මෙන්න මේ දේ තියෙනවා. මට මුදල් ඕනේ මෙන්න මට මුදල් තියෙනවා. දැන් ඔබේ මනස හරි තැනට ඔබ ආවා. ඔබට අවශ්‍ය දේවල් ටික ඔබේ මනස තුල ඒ විදියටම තියෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට ඔබ ගන්න ඕනේ පුංචි කොලයක් අරගෙන ඔබ කොයිතරම් වටිනවද? ඔබ මොනවද මේ වෙනකොට ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන් මොනවද ඔබ එකතු කරගෙන තියෙන්නේ? ඔක්කොම ලියන්න පුතේ. ඔබ පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔබ ලබාගත් ජයග්‍රහණ, ඔබ කැපවීම කරපු විදිය, ඔබ ඔබේ ජීවිතයට වටිනාකම් දීපු විදිය ලියන්න. ඔක්කොම ලියන්න. මම මෙහෙම කරලා තියෙනවා. මම මෙහෙම කරපු කෙනෙක්.
මම මෙහෙමත් වෙලා තියෙනවා. ඔබ ගියපු හරි ලස්සන හරිම වටින ගමන් බිමන් ගැන, ඔබ අධ්‍යයනය කරපු දේවල් ගැන, ඔබ ඔබේ ජීවිතයට එකතු කරපු අගයන් ගැන, ඔබ මේ ලෝකෙට කොච්චර වටින කෙනෙක්ද කියන එක ගැන, ඔබේ දක්ෂතාවල් ගැන, කවුරුවත් නොදකින, කවුරුවත් නොදන්න, ඔබ විතරක් දන්න ඔබේ හැකියාවල් ගැන ඔක්කොම ලියන්න පුතේ. එහෙම ලියන්න බෑක් වගේ හිතෙනවා නම් ඇස් දෙක පියාගෙන පොතක් පෙරලගෙන, පොතක පිටුවක් පෙරලගෙන මතක් කර ඒ තමන්ගේ මනසේ තියෙන පොතේ ලියන්න. මම මෙහෙම කෙනෙක්. මම මේ විදිහටත් කරලා තියෙනවා. හරි. දැන් ඔබට මතක් වෙනවා මම කොච්චර වටින කෙනෙක්ද? මේ මිනිස්සුන්ට කරන්න බැරි වෙච්ච බොහෝ දේවල් මම කරලා තියෙනවා. මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා හිටියේ ඒ වගේ දරුවෙක්. එයා හැමතිස්සෙම මට කියපු දෙයක් තමයි මම හරි දක්ෂ කෙනෙක්. මම හරි දක්ෂයි. මම මොන දේ කරත් මම අවංකව කරනවා. පුතේ ඔබ අවංකයි නම් ඒකත් ලියන්න ඕනේ. ඔබ ඔබේ හිතට එකඟව වැඩ කරනවා නම් ඒකත් ලියන්න ඕනේ. ඔබට මිනිස්සුන්ගේ හිත තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මිනිස්සුන්ට ආදරේ නම් ඔබ ගස්සල් වලට ආදරේ නම් මේ හැමදේම ලියන්න ඕනේ. මට ඒ කියලා වෙන දෙයක් තමයි මම හරි දක්ෂයි. මට මේව පුළුවන්. සාමාන්‍යයෙන් මම මගේ අභ්‍යාස කටයුතු ඉවර වෙලා දරුවෝ එවලා තියෙන පණිවිඩ බලනවා. මම සමහර මට එනවා මේ පණිවිඩ එවනවා. එතකොට මම ඒ ඔක්කොම බලනවා. ස්ක්‍රීන්ෂොට්ස් හිතේ ඔක්කොම. ඊට අමතරව මමත් වෙනමම ගිහිල්ලා බලනවා. ඒ බලනකොට සමහර දරුවන්ගේ කතා මම කියවනකොට කොච්චර දක්ෂ දරුවෝ ඉන්නවද කියලා මට හිතෙනවා. ඔවුන් හරිම දක්ෂයි. හැබැයි ඔවුන් මේ අභ්‍යාස කරන්න පටන් ගත්තට පස්සේ ඔවුන්ගේ දක්ෂකමින් ප්‍රයෝජන ගන්න පෙළඹිලා තියෙනවා. එක දරුවෙක් මට කියලා එවලා තිබුණා කුරුඳු කෑලි පුංචි වට හොඳට වේලලා කුඩු කළා එයා කුරුඳු කුඩු බිස්නස් එකක් පටන් ගත්තා කියලා කිව්වා. තව දරුවෙක් මට කියලා එවලා තිබුණා එයා බැංකු වල එක තියෙන පාටිස් වලට කප් කේක්ස් හදන බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඒගොල්ලෝ හරි දක්ෂයි. ඒගොල්ලන්ව විශ්වාස කරා. තව දරුවෙක් මම අඳුරනවා එයා මට කියලා එවලා තියෙනවා මගේ පරණම ගෝලේ මට කියලා එවලා තිබුණා එයා ඩිහයිඩ්‍රේට් කරන්න පුළුවන් මැෂින් එකක් ගත්තා. ඒ මැෂින් එක අරගෙන එයා හැමදේම විචලනය කරලා වෙළඳපොළක් සකස් කරන්න උත්සාහ කරනවා. මේ විදිහට දරුවන්ගේ දක්ෂතා දරුවෝ උලුප්පල ගන්නවා. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට වටිනාකම දෙනවා. මම මේකට දක්ෂයි. තව දරුවෙක් මට හැමදාම ලස්සනට ඇඳපු පින්තූර එවනවා. ලස්සන පේන්ටින්ග්ස්. එයාගේ දක්ෂතාවය එයා උදුම්මල අරගෙන තියෙනවා. උලුප්පල අරගෙන තියෙනවා ඉස්සරහට. දැන් මේ පේන්ටින් එකක් එයා ලස්සනට ෆ්‍රේම් කරලා එයාට දෙන්න පුළුවන්. එයා eBay වගේ සෙලින් කරන්න පුළුවන් තැනක් හදාගත්තා නම් එහෙම නැත්නම් ලංකාවේ වුණත් කමක් නැහැ. එයාට ලස්සනට පේන්ටින්ග්ස් කරලා බිත්ති සැරසිලි වගේ ඉල්ලන්න එයාට වෙළඳපොළක් සකස් කරගන්න පුළුවන්. ඒ විදිහට ඔබ කොච්චර වටින කෙනෙක්ද? ඔබට මොනවද පුළුවන්? ඔබ සමහර අයට ලොකු ධෛර්යයක් තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන්. එක දරුවෙක් මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. එයාගේ මහත්තයා එයාව දාලා ගිහිල්ලා තියෙනවා නොගැලපීම් නිසා. එයාට ලොරියක් තියෙනවා. එයා ලොරිය ඩ්‍රයිව් කරගෙන පොල් විකුණනවා. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ගෑනු දරුවෝ දෙන්නෙක්. ඒ දෙන්න ඉතා හොඳින් ඉගෙන ගන්නවා. ඒ මගේ දරුවා එයා කාන්තාවක් නේ. කාන්තාවක් වුණාට එයා ලොරිය ඩ්‍රයිව් කරගෙන පොල් එකතු කරගෙන පොල් වෙනදාම සිද්ධ කරනවා. ඉතාම හොඳට. එයාට මම හැමදාම ආශිර්වාද කරනවා. මම හැම වෙලාවෙම මට මේ විදිහට හරිම හොඳ චිත්ත ධෛර්යය තියෙන දරුවෝ හම්බෙලා තියෙනවා. ඔබත් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට හොඳ ධෛර්යයක් තියෙන්න පුළුවන්. එතකොට මේ කවුරුවත් ඔබට කියපු දෙයක් වෙනුවෙන් ඔබේ හිත කවුරු හරිනේ මේ කඩලා දාන්නේ මොකක් හරි වෙනත් කෙනෙක්ගේ ඔබට කවදාකවත් හානි කරගන්නේ නැහැ නේ මගේ පුතා. මේ හානි කරන්නේ කවුරු හරි පිට කෙනෙක්. ඔබේ සමීපතම එක්කරොත් ඔබට දුක වැඩි. පිට කෙනෙක් ඔබේ හොඳ වටිනම දෙයක් උදුරගත්තොත් ඔන්න ඒත් ඔබට දුක වැඩි. හැබැයි
ඒ කෙනාට ඔබේ ඔච්චර වටින ඔබව ඔබේ ශක්තිය ඔබේ ආධ්‍යාත්මික ශක්තිය පහතට හෙලන්න ඔබ ඉඩ දෙනවද? ඒ කෙනා කරන පුංචි වැඩවලට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය මෙච්චර වටින ඔබ මෙච්චර හැකියාවල් තියෙන මෙච්චර දක්ෂතාවල් තියෙන මෙච්චර මේ සමාජයට හරිම ආශිර්වාදයක් වෙච්ච ඔබ වැටෙනවද ඒ වගේ දෙයක් කරා කියලා? අමතක කළා දාන්න පුතේ. ඔබ ඊට වඩා වටිනවා. එයාට සමාව දෙන්න. එයාගේ නොදැනුවත්කම එහෙම නැත්නම් මේ විශ්වය ඔබව පරීක්ෂා කරනවා වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා මගේ ජීවිතේ මම අරගත්ත මට මොනවා හරි චකිතයක් ඇතිවෙච්ච හැම තැනකදීම විශ්වය මාව පරීක්ෂා කරා. පරීක්ෂා කරලා ඊට වඩා හොඳ දෙයක් දුන්නා. ඒක මට හරියට සිද්ධ වෙලා තියෙනවා. පුංචි දෙයක් උදුර ගන්නවා. පුංචි දෙයක් උදුරගෙන ඊට වඩා මුළු ලෝකයක් වටින දෙයක් මට දෙනවා. ඒක කියනකොටම 11 මට පෙවුණා. මගේ මේ ටයිම් එක කොච්චරක් මම කතා කරනවද කියන එක පෙන්නනවා. ඒකේ මට 11 පෙවුණා. ඒක හැමෝම සිද්ධ වෙනවා. දැන් ඔබ දුක් වෙන්න ඕනේ නෑ. ඔබ යනකොට අරන් යන්නේ ඔබේ ආධ්‍යාත්මික ශක්තියම පමණයි. ඔබ යනකොට අරන් යන්නේ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය විතරයි නං. ඔබ එකතු කරගන්න ඕනේ මොනවද පුතේ? ආධ්‍යාත්මික ශක්තිය. වෙන කිසි දෙයක් නෙමෙයි. කවුරු මොනවා කරත් ඔබ ගණන් ගන්න එපා. ඔබ යථාර්ථය දන්න කෙනෙක් නිසා. ඔබ යථාර්ථය දන්නවනම් මේ බාහිර ලෝකෙ මොන දේ සිද්ධ වුණත් ඔබට ඉහට වහලක් තියෙනවා නම් කන්න දේවල් ටිකක් තියෙනවා නම් ඔබට ගමන් බිමන් යන්න මොනවා හරි සුව පහසුවට ඔබේ කාලය ඉතුරු කරගෙන යන්න තියෙනවා නම් ওই ටික විතරයි අවශ්‍ය වෙන්නේ. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. යථාර්ථය තේරුම් ගන්න පුතේ. කාටවත් ඉඩ දෙන්න එපා ඔබව පහතට වටන්න. ඔබේ හිත කඩලා බිඳලා දාන්න ඉඩ දෙන්න එපා. ඔබ යථාර්ථය දන්නවා කියලා හැම වෙලාවෙම මෙනෙහි කරන්න. හිතට යථාර්ථය හඳුන්වලා දෙන්නමයි ඔබ දැන් මේ වෙනකොට සිද්ධ කරන්න ඕනේ. ඔබ මොනවා හරි දෙයකින් දුක් වුණා නම් දුක් වෙලා ඒක ඉවත් කරලා දාන්න. දුක ඉවත් කරලා දැන් කඳුළු වලින් හරි කොහොම හරි ඉවත් කරලා දාලා ආයේ මගේ හිත මේකට අඬන්නේ නැහැ. අඬන්නේ නැත්තේ මේක නැති වුණා කියලා මට නැති වෙන්න දෙයක් නැහැ. කියලා ඔබේ හිතට ඔබ තේරුම් කරලා දෙන්න ඕනේ. ඔබ ඒක තේරුම් කරලා දුන්නට පස්සේ දැන් අපි හිතමු ඒ දේ ආයෙ සිදු වුණා කියලා. ඔබට තරහක් දැනෙන්නේ නැහැ. ඔබට දුකක් දැනෙන්නේ නැහැ. ඔබ දන්නවා යථාර්ථය. අයියෝ මේක නැති වුණා කියලා මට කමක් නැහැ. ඔබට එහෙම හිතෙන්න පටන් ගන්නවා. හැමදේම එහෙමයි. හරි මට ඒක නැති වුණා කියලා ගැටලුවක් නැහැ. හරි ඔයාමට එහෙම කරන්න මම ඔයාට ආශිර්වාද කරනවා ගැටලුවක් නැහැ. මට ඕනේ මගේ මානසික සැනසීමම විතරයි. ඔබට ඔහොම කියන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? හිතට තේරුම් කරන්න. ඔබ කොච්චර වටින කෙනෙක්ද කියන එක ඔබ ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඔබ ඔබේ goals ටික හරියට setting කරගන්න ඕනේ. හරියට setup කරගන්න ඕනේ ඔබේ මනස තුල. ඔබ කොච්චර වටිනවද කියන එක ඔබ දැනගන්න ඕනේ. ඔබ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. ඔච්චරයි. ඔතනින් ඉවරයි. කාටවත් බාහිර බලපෑම් කරන්න කිසි කෙනෙක්ට බෑ ඔබේ හිතට. ඔබේ මනස ඔබට අවශ්‍ය විදිහට ඔබ හැඩගස්සගෙනයි තියෙන්නේ. පැහැදිලිද මං කියපු දේ? මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතනවා දරුවෝ මේක හරි විදිහට අවබෝධ කරගනින් කියලා. පුතේ මං කියන හැම වචනයකම තේරුමක් තියෙනවා. සමහර විට මං කතා කරන්න ගියාම මට වෙලාව පේන්නේ නැහැ. ලොකු දිග වීඩියෝස් දාන්න පුළුවන්. හැබැයි ඔබ නිදහසේ නිස්කලංකව ඉන්න වෙලාවට ඒක අහන්න. ඒ හැම දෙයක්ම තුල ඔබට මොනවා හරි දෙයක් මම කියලා ඇති. මගේ ජීවිතයෙන් අත්දැකීම් අරගෙන හෝ වෙන කෙනෙකුගේ ජීවිතයෙන් අත්දැකීම් අරගෙන හෝ මට මේ කියන්න හිතෙන දේ මගේ මනසට එන දේ මම අනිවාර්යෙන් කිව යුතුයි. ඒක තමයි මේ විශ්වයෙන් ඔබට ලැබෙන පණිවිඩයි මම මේ ලබා දීම සිදු කරන්නේ. මම හිතනවා මගේ දරුවන්ට මේ හැම දෙයක්ම පැහැදිලි ඇති කියලා. ඉතින් මතක් කරගන්න ඕනේ දරුවන්ට මේ වැඩමුළු වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. වැඩමුළු වලට එන්න ඕනේ දරුවන් මේ සියලුම වීඩියෝස් බලලා ඒක
කරන්න උත්සාහ කරන්න ඕනේ මුලින්ම. ගොඩාක් දරුවෝ එකතු කරගන්නත් මට හරි අපහසුයි. මට ඊට වඩා කියන්නේ මම දරුවන්ට උදව් කරනවා, උදව් නොකරනවා නෙමෙයි. නමුත් මම කැමති මේවා අධ්‍යයනය නොකරන්නේ නැතුව සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා උදව් අවශ්‍ය දරුවෝ පමණක් මාවට එකතු වෙනවා. එමෙ නැත්තම් දරුවන්ට අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම මෙතන දීලා තියෙනවා. ඒකට කම්මැලි හිතන්නේ නැතුව මේ වීඩියෝස් ටික බලලා ඉන්න. බලලා ඔබට දැනෙනවා නම් බෑ මේක හරි අමාරුයි කරන්න. මට මේකට උදව් ඕනේ. මගේ ගැටලුවක් තියෙනවා. මට චිත්‍ර රූප මවන්න බෑ. මම කොච්චර අභ්‍යාස කරත් මට ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. මට සැනසීම නැහැ. මට තරහ යනවා. ඔන්න ඔහොමනම් ඔබට වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊමණී කෝස් එකත් එහෙමයි. ඊමණී කෝස් එක ගැන මතක් කරන්න ඕනේ. දරුවන්ට ඊමණී කෝස් එක දෙන්නේ මේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආස දරුවන්ට විතරයි. හැමෝටම නෙමෙයි. ඒකට දැනෙන්න ඕනේ. මට මේක කරන්න පුළුවන්. තමන්ගේ හිතේ විශ්වාසය තියෙන්න ඕනේ. එහෙමනම් දරුවන්ට හිතනවා නම් මේක හොඳයි කියලා රැල්ලට යන්න එපා. හැමතිස්සෙම මම මතක් කරන්නේ. අන්තර්ජාලයෙන් මුදල් ඉපීමේ ක්‍රම ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අභ්‍යාස කරන දරුවන්ට මේකට හිත් පහළ වෙනවා කියලා මම දන්නවා. ඒ කියන්නේ මේ ශක්තිය ලැබෙනවා. දැන් අභ්‍යාස නොකර ඒකට උදාසීන වෙලා දැන් අපි හිතමු ඊමණී කියන පැත්තට උදාසීන ගතිය ඔබට හිත තියෙනවා නම් කොච්චර ඒ පාඨමාලාව ගත්තට ඔබට ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඔබ ස්ට්‍රෙස් නම් එහෙම ඔබට ඒක තෘප්තිමත්ව කරන්න බැරි නම් පුතේ ගන්න එපා. තෘප්තිමත්ව කරනවා මට හරි ආසයි මේක කරන්න කියලා හිතනවා නම් ඔන්න ඔබ ඒක කරන්නට ඕනේ. පැහැදිලිද? එතකොට ඒකෙදි මම ඔබට කියලා දෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව ඒක අධ්‍යයනය කරලා ඔබට ඒ කියලා දෙන ක්‍රමවේදයන් වලින් මුදල් ලිපීම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක ගෙදර ඉඳගෙන දරුවෝ බලාගෙන අම්මලාට අර උගත් අම්මලාට ඊටාම වටින කෝස් එකක් වෙයි. ඒ නිසා ඒකට කැමැත්තක් දක්වන ඕනම දරුවෙක්ට මේක සිද්ධ කිරීමේ හැකියාව තියෙන බව මතක් කරගන්නට ඕනේ. ඒ වගේම ආදර වැඩමුළුව තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍ය දරුවන්ට. මේ ඔක්කොම මේ හැම වැඩමුළුවක්ම ලංකාවේ හිටියත් පිටරටක හිටියත් ඕනම දරුවෙක්ට කරන්න පුළුවන් විදිහට දෙන්නේ ඔක්කොම අන්තර්ජාලය හරහායි සිද්ධ වෙන්නේ. ඒ නිසා පිටරට දරුවන්ට කොහෙවත් ලංකාවට ඇවිල්ලා කරන්න ඉන්න ඕනේ. එහෙම ගැටලුවක් නැහැ. ඒකත් මතක් කරගන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ ඉල්ලීම මතම දැන් පිටරටට සෞභාග්‍ය ආශිර්වාද පළමු කට්ටලය සහ පුෂ්පරාග ධනාකර්ෂණ පුෂ්පරාග මැණික ඔබට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා දරුවන්ට. ඊට අමතරව ඒක ලංකාවේ දරුවන්ටත් ගන්න පුළුවන්. ඒ හැමදේම කරන්න ඔබ මුදල් ආකර්ෂණය කිරීමේ අභ්‍යාස සිදු කරන්න ඕනේ. ඒක කරලා නිවැරදිව ප්‍රතිඵල ලබාගෙන තමයි ඒ දේවල් ගන්න ඕනේ. කිසි දරුවෙක්ට මම හැමදාම මතක් කරන දේ මගේ වැඩමුළු කිසි දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන් ණය වෙලා. ණය වෙන්න අවශ්‍ය නැහැ. මම ඔබට හැමදේම දීලා තියෙනවා. මුදල් ආකර්ෂණය කරන විදි ක්‍රම ඔක්කොම දීලා තියෙනවා. ණය වෙන්න එපා. ඒ අභ්‍යාස කරලා ඔබේ මනස පාවිච්චි කරලා ඔබ ආකර්ෂණය කරන්න මුදල් ආකර්ෂණය කරගන්න. කරලා ඊ හැමදේම කරන්න ඕනේ. උත්සාහවන්ත වාසනාවන්තයිට විතරයි මගේ වැඩමුළු සෞභාග්‍ය ආශිර්වාද පලිඟු කට්ටලය මගේ පාඨමාලා සියල්ලම ලැබෙන්නේ. අවශ්‍ය කරන මූලික දැනුම ඔක්කොම දීලා තියෙනවා. කැපවීමෙන් ඒක එකපාරක් තේරුම් නැතුනොත් නැවත පාරක් අහන්න. අහලා තමන්ගේ මනස නිවැරදිව හදාගන්න. ඒ හදාගන්න තමයි හැම දවසකම මම වීඩියෝ එකක් දෙන්නේ. ඔබේ උද්‍යෝගය නැති වෙන නම් ඒකත් ඇති කරන්න මම දෙනවා. ඒක දෙන්නෙත් ඒකයි. ඊළඟ දේ තමයි පලිඟු පාවිච්චි කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. පලිඟු පාවිච්චි කරනකොට තමයි මේ මැණික් පාවිච්චි කරනකොට ඒ ශක්තිය ඒකාග්‍ර වෙනවා. එක පරාසයක තියාගන්න පුළුවන් වෙනවා. නැත්තම් ඔබේ උද්‍යෝගයේ බැහැලා ශක්තිය බහිනවා. දරුවන්ට තේරෙනවා මේ පලිඟු වල බලය දරුවන්ට තේරෙනවා. ඒ හැකියාවේ ඒ ශක්තිය ලැබෙන්නේ ඒක සූර්ය ශක්තිය බලවන්ත කරාම. හැබැයි මේක මේ පලිඟු අතේ තියාගෙනම මේක කරන්න ඕනද කියලා දරුවෝ කීප දෙනෙක් අහලා තිබුණා. එහෙම දෙයක් නැහැ. ඔබට මූලිකව මේ අභ්‍යාස කරන්න පුළුවන්. ඒ උද්‍යෝගය නිසානේ මේ මගේ මේ වීඩියෝ එකක් බලලා ඒකෙන් උද්‍යෝගිමත් වෙලා තමයි මේ ඇවිල්ලා මේ අභ්‍යාස කරන්නේ ජවය තියෙන්නේ. ටික කාලයක් යනකොට මේකෙද තියෙන අර භක්තිමත් බව මේව නැති වෙලා යනවා. ඊට පස්සේ උද්‍යෝගය බහිනවා ඊට පස්සේ කම්මැලි වෙනවා.
ඒක නැති කරන්න දීර්ඝ කාලීනව මේ අභ්‍යාසයේ විදියටම කරගෙන යන්න තමයි ඔබට පණිපු ලබා දීම කරන්නේ. පැහැදිලිද? ඔබ පණිපු පාවිච්චි කරන්න ඕනේ ඒක. ඒකත් මතක් කරන්න ඕනේ දරුවෝ වැරදි විදියට හිතනවා එහෙම නැත්නම් වැරදි අය වෙන දේවල් කියනකොට ඒවයින් ඔබගේ සිද්ධ වෙන ඒ නිසායි මම දරුවන්ට මතක් කරන්නේ. මම පාවිච්චි කරන්නේ පළඟු කට්ටලේ සහ පුෂ්පරාග මණික විතරයි. වෙන කිසි දෙයක් පාවිච්චි කරන්නේ මල් පාවිච්චි කරනවා අපි මල් වල සුවඳ පාවිච්චි කරනවා ශාක පාවිච්චි කරනවා. අපි සෝබාදහමත් එක්කලා යන ගමනක් යන්නේ. අපි සංඛ්‍යාතයන් එක්කලා වැඩ කරන්නේ ශක්තිය එක්කලා වැඩ කරන්නේ පාට එක්කලා වැඩ කරන්නේ සුවඳ එක්කලා වැඩ කරන්නේ. මේ සෝබාදහමේ තියෙන ශක්තිය මේ ස්වාභාවික දේ පමණයි අපි ප්‍රයෝජනෙට ගන්න. වෙන කිසි දෙයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි හදවතින්ම හිරුට භක්තිමත් අය, අපි හදවතින්ම සූර්ය නමස්කාරය කරන ඉරුගේ දරුවෝ. එච්චරයි මට ඔබට කියන්න තියෙන්නේ. ඒ භක්තිය, ඒ විශ්වාසය, ඒ සියල්ලම ඔබේ හිත තුළ තියාගන්න. ඔබට පණිවිඩ ලබා දෙන්නේ ඔබව නියමිත විදියට මෙහෙයවීම තමයි මට බාර වෙලා තියෙන රාජකාරිය. ඒක මම නියමිත විදියට කරනවා. ඉතින් හැම දරුවෙක්ටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනකටම අවශ්‍ය ඕනම දෙයකට දරුවන්ට මගේ ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට සම්බන්ධ වෙන්න පුළුවන්. පහත description box එකේ link එක තියෙනවා. තෙරුවන් සරණයි.